හොඳයි දුවලා පුතාලා. පොරොන්දු විදිහට ඔන්න මම නැවතත් ඔබ හමුවට ආවා. අපි සාකච්ඡා කරමින් සිටින්නේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පාසල් සඳහා නිකුත් කළ අවසාන වාර පරීක්ෂණ අපේ විෂය 10 වසර ගිණුම්කරණය සහ ව්‍යාපාර අධ්‍යයනය අපේ විෂය. හොඳයි. අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ මම නැවත වතාවක් මතක් කරන්නම් 2018 සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සබරගමුව පළාතේ පාසල් සඳහා අවසාන වාර පරීක්ෂණයේ විදිහට ඉදිරිපත් කළ ඒ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡාව තමයි අපි මේ කරගෙන යන්නේ. අපි මේ සාකච්ඡා කරන්නේ ප්‍රශ්න පත්‍ර අංක 2. එතකොට මේ වන විට අපි පරිච්ඡේද 3කින් මේ ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්නය ඒ වගේම ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස ව්‍යාපාර අධ්‍යයනයේ කොටස සහ අපි ආරම්භ කළා ගිණුම් කරන අධ්‍යයනය ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස. ඒකේ අපි 6 වෙනි ප්‍රශ්නේ දෙවන කොටස දක්වා අපි පිළිතුරු සාකච්ඡාව මේ වන විටත් අපි අවසන් කරලා තියෙනවා. ඉතින් අපේ දුවල පුතාලා ඇති විශේෂයෙන් සබරගමු පළාතේ ඒ වගේම සබරගමු පළාතට විතරක් මේක සීමා වෙන්නේ නැහැ. දිවයිනේ අනෙකුත් සියලු දිසාවල් වල දරු දැරියන්ට ඔන්න ලැබෙන කදිම අවස්ථාවක් මොනවද මේ විෂයට අනෙකුත් පළාත්වල ලැබිච්ච ප්‍රශ්න පත්‍ර. මොකද මේක වැදගත්කම තියෙන්නේ අපි පුළුවන් තරම් මේ වගේ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියලා අපි හුරුවක් ලබා ගත්තොත් අපේ අභියෝගය අපොස සාමාන්‍ය පෙළ ලබන අවුරුද්දේ අපි ඒකට මුහුණ දෙන්න ඕන. ඒ කඩයිම් විභාගයට අපේ ජීවිතය හැරවුම් ලක්ෂයක් කරන ඒ කඩයිම් විභාගයට සූදානම් වන අපගේ ධෛර්යමත් අපලගේ දුවල පුතාලා ඒ සඳහා හොඳින් සූදානම් වෙන්න ඕනේ. ඉතින් ඒකට පෙර සූදානමක් විදිහට තමයි අපි මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මේ DP මාර්ගස්ත පාසල විසින් ඕගොල්ලන්ට මේ විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් අපි මතක් කරනවා දුවල පුතාලා හැමෝම මේකෙන් උපරිම ප්‍රයෝජනය ගනී කියලා. හොඳයි. මේ කොටස 6 වන ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ 3 වන කොටස. ඉතින් ඔබලා මේක උත්සාහ කළා නම් මම මතක් කර විදිහට ඔබලාට පුළුවන් මොනතරම් දුරට අපේ පිළිතුරු සාර්ථකද කියලා අපිට දැනගන්න. හොඳයි. එහෙම නැත්නම් ඒත් අපි ප්‍රශ්නයක් නැහැ. අපි මේක පිළිතුරු ලියලා නැත්නම් අපි මේ ප්‍රශ්න පත්‍රය ඔයගොල්ලන්ට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මේක ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයක් වෙළඳ පොලේ තියෙනවා. මේ ප්‍රශ්න පත්‍ර අපිට මිලදී ගන්න. ඉතින් ඕගොල්ලන්ට උත්සාහ කරන්න පුළුවන් එක්කෝ මේ අද දින සාකච්ඡාවට සහභාගී වන ගමන් ඕගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් කොහොමද පිළිතුරු සපයන්න කියලා. එහෙම නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ට ආපහු කැමැති පහසු වෙලාවක විවේක වෙලාවක මේ ප්‍රශ්න පත්‍රයට නැවත වතාවක් පිළිතුරු ලියන්න ඔබට උත්සාහයක් ගන්න පුළුවන්. හොඳයි. අපි බලමු මොකද්ද අපිට හදන්න තියෙන ප්‍රශ්නේ මේ 3 වෙනි කොටසේ. ඉතින් අපිට මෙන්න මේ විදිහට දීලා තියෙනවා ආකෘතියක් දීලා තියෙනවා. ඒකේ කියනවා පහත දැක්වෙන්නේ ධනවර්ධන ව්‍යාපාරයේ 2018 ඔක්තෝබර් මාසයේ සඳහා පිළියෙල කළ සුළු මුදල් පොත කියලා. ඉතින් අපි සුළු මුදල් පොත කියන්නේ අපි දන්නවා මොකක්ද කියලා ව්‍යාපාරයක නඩත්තු කරන මූලික සටහන් පොතක්. මූලික සටහන් පොත් කියන එකත් අපි දන්නවා මූලාශ්‍ර ලේඛන ඔස්සේ අපි හොයා ගන්නා ගණදෙනු විවිධාකාර ගණදෙනු අපි ගිණුම් කරන පද්ධතියට ඇතුළත් කිරීමේ ක්‍රියාවලියේ ආරම්භය සිද්ධ වෙන්නේ මේ ගිණුම් කරන ක්‍රියාවලිය ගිණුම් සටහන් කිරීම ආරම්භය සිද්ධ වෙන්නේ මෙන්න මේ මූලික සටහන් පොත්පත් නඩත්තුවෙන් කියන ඒ අවබෝධය අපි දැනටපත් අරගෙන තියෙන්නේ. අපි දන්නවා මූලික සටහන් පොත් 6ක් තියෙනවා. එයින් තවත් එක්තරා සටහන් පොතක් තමයි මේ සුළු මුදල් පොත කියලා කියන්නේ. ඉතින් සුළු මුදල් පොත ව්‍යාපාරයකට ඇයි අවශ්‍ය වෙන්නේ කියන එකත් අපි දන්නවා. එදිනෙදා නිතර සිදුවන පුංචි වියදම් අපි ඒවා කිරීම සඳහා අපිට
අඩු අවධානයක් යොමු කරන්න ඕන හන්ද ප්‍රධාන මුදල් භාරකරු මොකද කරන්නේ මේ වගකීම ඔහු යටතේ ක්‍රියාත්මක වෙන තවත් පහළ නිලධාරියෙකුට ලබා දීලා ඔහුට නිශ්චිත මුදලක් ලබා දීලා ඒකට කියනවා අග්‍රිමය කියලා. ඊට පස්සේ ඒ මුදල භාවිතා කරලා මේ කුඩා වියදම් කරලා ඒවා ගිණුම් වල මෙන්න මේ ආකාරයෙන් සටහන් කරලා අවශ්‍ය අවස්ථාවක නැවත වතාවක් ඒ මුදල් ටික වියදම් කරපු මුදල් ටික ආපහු අපිට ලබා ගන්න පුළුවන්. මොකද මෙතනින් පස්සේ අපිට කරන්න තියෙන වියදම් සඳහා අපිට ප්‍රමාණවත් මුදලක් අවශ්‍ය නිසා. ඉතින් ඒකට තමයි අපි කියන්නේ අපි නැවත වතාවක් අපි ප්‍රධාන මුදල් භාරකරුගෙන් ගන්න මුදලට අපි කියනවා මොකද්ද? ප්‍රතිපූර්ණය කරනවා කියලා. නැවත වතාවක් පුරවනවා කියන එක ප්‍රතිපූර්ණය කියලා කියන්නේ. එතකොට අපිට නිශ්චිත මුදලක් දෙනවා. ඒකෙන් අපි ඊට වඩා අඩු ප්‍රමාණයක් වියදම් කරනවා. ඔන්න අර නිශ්චිත මුදල ඉවර වෙන්න යනකොට අපි මොකද කරන්නේ? නැවත වතාවක් අපි මුදලක් ඉල්ල ගන්නවා. ඒ ඉල්ලගන්නේ අපි වියදම් කළ මුදලට සමාන මුදලක් පමණයි. ඇයි මොකද මේ සුළු මුදල් අග්‍රිමය කියන එක අපිට ඉක්මවා යන්න බැරි හන්දා. ඕනම අවස්ථාවක තියෙන්න පුළුවන් උපරි මුදල තමයි ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරු වෙත දීමට එකඟ වන මුදල. ඒකට තමයි අපි කියන්නේ සුළු මුදල් අග්‍රිමය කියලා. ඉතින් සුළු මුදල් අග්‍රිමය කියලා කියන්නේ 아무තු දෙයක් නෙමෙයි නිශ්චිත වටිනාකමකට එකඟ වෙන මුදලක්. ඉතින් මේ මුදලක් අපි අත්තිකාරමක් විදිහට දෙනවා. හදිසි අවස්ථාවකදී පාවිච්චි කරන්න අපි දීලා තියෙනවා. ඒක අර වානේ පෙට්ටියකට දාගෙන මුදල් විදිහට නෝට්ටු විදිහට කාසි විදිහට ඔය නොයෙකුත් හදිසි වියදම් කිරීම සඳහා තමයි සුළු මුදල් භාවිතා කරන්නේ. ඉතින් සුළු මුදල් කියන එක ගැනත් ඔන්න අපි දැන් කුඩා අවබෝධයක් අපි ලබා ගත්තා. ඒ කියන්නේ අපේ මතකය අපි නැවත වතාවක් අවදි කරගත්තා. හොඳයි. අපි බලමු මේ ප්‍රශ්නෙන් මොකද්ද අපිට අහන්නේ කියලා. හරි. එතන මේකේ මොකද්ද තියෙන්නේ? බලන්න මේ ආකෘතිය දිහා. සුළු මුදල් පොත කියලා කියනවා. හරියටම මේ සුළු මුදල් පොතේ ගණදෙනු අපි මේ සුළු මුදල් කියන මූලික සටහන් පොතේ ආකෘතිය තමයි මේ දීලා තියෙන්නේ. මේක අපේ පෙළ පොතෙත් මේ විදිහටම තියෙනවා. ඉතින් මේක පරීක්ෂා කරනකොට අපි මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ හරබැර පැත්තක් තියෙනවා. අර අපි ඉගෙනගෙන තියෙන දිත්ත සටහන් ගිණුමක දිත්ත සටහන් අපි ගිණුම් සටහන් කරන ගිණුමක වගේම මේකේ හරබැර පැති තියෙනවා. මම පෙන්නන්නම්. හරි. මේ තියෙන්නේ මුදල් ලැබීම් පැත්ත. මේ තියෙන්නේ ඊළඟට මේ මුදල් ශේෂයකුත් තියෙනවා. ඒ වගේම මේකේ අපිට මේ වගේ තීරු කීපයක් ලැබෙනවා. කොලම්ස් කීපයක් තියෙනවා. ගණදෙනුව සිද්ධ වෙන දිනය වවුචර් අංකය කියලා එකක් තියෙනවා. ඇත්තටම මේ වවුචර් අංකය කියලා කියන්නේ සුළු මුදල් වවුචරය. සුළු මුදල් ගණදෙනුවක් කරනවා නම් අපි ඒ ගණදෙනුව කරන්න ඉස්සෙල්ලා අපි මෙන්න මේ සුළු මුදල් වවුචරය කියන තවත් ආකෘතියක් අපි පිළියෙල කරලා ඒකේ තමයි මේ අපි ගෙවන්න යන සුළු මුදල පිළිබඳ විස්තර ඇතුළත් කරන්නේ. ඉතින් අර ඉන්වොයිසියක් වගේ මූලාශ්‍ර ලේඛනයක් වගේ අපි මේ සුළු මුදල් ගෙවීම කිරීමේදී අපි නිකුත් කරන ඒ ආකෘතියට තමයි අපි කියන්නේ සුළු මුදල් වවුචරය කියලා. ඉතින් මේක අනුපිළිවෙලින් තමයි යන්නේ. ඉස්සෙල්ලම අපි ගමන් වියදමක් කරොත් ඒක අංක 1. ඊට පස්සේ අපි හිතමු කවුරු හරි ඉල්ලනවා මුද්දර ගන්න සල්ලි ටිකක්. එහෙමනම් ඊළඟට අපි නිකුත් කරන වවුචරය වවුචර් අංක 2. හොඳයි. ඊළඟට විස්තරයක් එනවා. ඒ විස්තරය කියන තීරුවේ තමයි අපි මොකද්ද පෙන්වන්නේ? කුමන වර්ගයේ වියදමක්ද අපි කරන්නේ කියලා. කුමන වර්ගයේ වියදමක්ද අපි කරන්නේ කියලා. ඉතින් ඔන්න දැන් අපිට ගෙවීම් තීරුව හම්බ වෙනවා. මේ වටිනාකම කියලා දීලා තියෙන්නේ මෙන්න මේ තීරුවේ තමයි අපි සුළු මුදල් භාවිතා කරලා කරන ගෙවීම් වල ඒ මුළු ප්‍රමාණය සටහන් කරන තීරුව. හොඳයි.
ඊළඟට එතනින් එහාට බැලුවොත් එහෙම සිහිවටන තීරු ටිකක් එනවා. සිහිවටන තීරු ටිකක් මං කියන්නම් ඇයි කියලා සිහිවටන තීරු කියලා කියන්නේ. දැන් මේක අපි කිව්වා ලෙජර් ගිණුමක හර තීරුව වගේ සමානයි, මේක බැර තීරුව සමානයි. ඒ කියන්නේ ගෙවීම් කියලා කියන්නේ මේ සුළු මුදල් කියලා කියන්නේ වත්කමක්, ගිණුම් කරන මූල ධර්මාණු ගිණුම් කරන වර්ග 5යි තියෙන්නේ, වත්කම් වගකීම්, ආදායම් හිමිකම් සහ වියදම්. ඔය පහනේ තියෙන්නේ. ඉතින් මේ සුළු මුදල් කියන්නේත් වත්කම් ගිණුමක්. එතකොට මේ වත්කම් ගිණුම එහෙමනම් වැඩිවීමක් අපි සටහන් කරන්නේ මෙන්න මේ හර තීරුවේ. වැඩිවීමක් කියලා කියන්නේ මුදල් ලැබීම. ඊට පස්සේ මුදල් අඩුවීමක් සටහන් කරන්නේ අපි මෙන්න මේ බැර පැත්තේ. ඊට පස්සේ ලැබෙන දේවල් තමයි අපි කියන්නේ විශ්ලේෂණ තීරු කියලා. එතන මේවා ව්‍යාපාරයේ අවශ්‍යතාවය අනුව අපි හිතමු සුළු මුදල් විදිහට අපිට නිතර භාවිතා වෙන ව්‍යාපාරයේ විසින් හඳුනාගත්ත යම් වියදම් තියෙනවා නම් ඒ වෙනුවෙන් අපි එක විශ්ලේෂණ තීරුව ගානේ වෙන් කරනවා. ඉතින් මේක නිශ්චිත ගාණක් කියලා නෑ, කොතනකවත් න්‍යායයේ මේකේ 10ක් තියෙන්න ඕන 5ක් තියෙන්න ඕන කියලා. ව්‍යාපාරයේ අවශ්‍යතාවය අනුව අපිට මේක ගොඩාක් වැඩි කරන්නේ නැතුව කීපයක් තියාගන්න පුළුවන්. තැපැල්, ගමන්, ද්‍රව්‍ය සහ විවිධ වියදම් විදිහට. ඕනනම් විවිධ කියලා වෙනස් ස්වභාවයේ වියදම් ටික ඔක්කොම මෙතනින් දාන්න පුළුවන්. ඊට අමතරව අර වෙනත් ලෙජර් ගිණුම් තියෙන යම් ගනුදෙනු සිදු වෙනවා නම් මේ තවත් අපි ලෙජර් කියලා තව තීරුවකුත් අපි ආරම්භ කරනවා. උදාහරණයක් විදිහට ණය ගැතියෙකුට ගෙවන පුංචි මුදලක් අපිට පුළුවන් මේ තීරුවේ දාගන්න. ඊට පස්සේ අපිට ඒ අදාළ ලෙජර් ගිණුමට පස්සේ අපිට අරන් යන්න පුළුවන්. එතකොට මේවා සිහිවටන තීරු කියලා තමයි කියන්නේ. සිහිවටන තීරු. හරි. එතකොට මේක තමයි ආකෘතිය. මේක තමයි සුළු මුදල් ආකෘතිය. හොඳයි. අවසානයේදී අපි මොකද කරන්නේ? මාසයේ අන්තිමට එහෙම නැත්නම් ඒ නිශ්චිත කාලයේ අවසානයේ මේක මාසයේ අවසානම වෙන්න කියලා නැහැ. සමහරවිට සති දෙකකට සැරයක්, සතියකට සැරයක් වුණත් වෙන්න පුළුවන්. හැබැයි අපි මේ සුළු මුදල් පොතේ මේක පියවන අවස්ථාවේදී අපි මොකද කරන්නේ? මේ වියදම් කරපු ඒ වර්ගවල එකතුව, තැපැල් වියදම් මෙතන දෙකක් කරලා තියෙනවා. ඒතර මේ දෙකේ එකතුව අපි දැන් මේ తాවකාලිකව තමයි මෙතන තියන් ඉන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ගිණුම් සකස් කරනකොට මේවා කොතනටද අපි ගෙනියන්න ඕන මේ වියදම් ටික? මොකද අපි ලාභය අලාභය හොයන්න ඕන, ශේෂ පිරික්සම හදන්න ඕන. ඉතින් මේ මූලික සටහන් පොත් කියලා කියන්නේ తాවකාලිකව තියෙන තැනක් මේ ගනුදෙනු වල විස්තර දුවලා පුතාලා දන්නවා. ඉතින් මේක ගිණුම් කරන තොරතුරු දෙන්න නම් අපි මොකද කරන්නේ? මේවා ගිණුම් වලට අරන් යන්න ඕන. අපි දිත්ත සටහන අනුව ගිණුම්නේ අපි ගනුදෙනු ගිණුම් වලනේ පෙන්නන්නේ. ඉතින් ඒක නිසා මේවා අදාළ ගිණුම් වලට අරන් යන්න ඕන. ඉතින් අපි අර මේක පියවන කාල ඡේදයේ අවසානයේ තියෙන එකතුන් ටික නොවරදාම අපි මොකද කරන්නේ? මේවට එක ගිණුම ගානේ මේවට ආරම්භ කරලා ලෙජරේ තැපැල් වියදම් ගිණුමක් තියෙනවා. ඊට පස්සේ මේකේ තියෙන මේ 560 අපි තැපැල් වියදම් ගිණුමට අපි මාරු කරන්න ඕන. ඒ මොකද්ද? දිත්ත සටහන් න්‍යායයේ තියෙන එක සටහනක් තමයි ලෙජර් ගිණුමට අරන් යන්නේ. එතන අනිත් ලෙජර් සටහනකෝ දිත්ත සටහන් අනුව සුළු මුදල් ගනුදෙනුවක් වුණත් අනිවාර්යයෙන්ම ගිණුම් දෙකක සටහන් වෙන්න ඕන නේද? ඉතින් සුළු මුදල් වලින් ගෙවනවා කියලා කියන්නේ මොන සටහනද? එකෙන් අපි ලකුණු කරන්නේ බැර සටහන. කොහෙමනම් මේ ගනුදෙනු වල බැර සටහන මේ තීරුවේ තියෙන සුළු මුදල් පොතේ මේ වම් පැත්ත නෙමේ දකුණු පැත්තේ තියෙන වියදම් කරනකොට අපි සටහන් කරන මේ සෑම ගනුදෙනුවක්ම ලෙජර් ගිණුමේ බැර සටහන විදිහට අපිට සලකන්න පුළුවන්. ඒක හේතුව තමයි මේ සුළු මුදල් පොතත් අපි දිත්ත කාර්යයක් ඉෂ්ට කරන ලේඛනයක් විදිහට තමයි අපි සලකන්නේ. ඒක නිසා මේ බැර පැත්තේ තියෙන ගනුදෙනු ටික බැර සටහනත් හර සටහන විදිහට මේ සිහිවටන තීරුවල එකතුව අපි අරගෙන ගිහිල්ලා අන්තිමට මාසයේ අන්තිම එහෙම නැත්නම් ඒ කාලච්ඡේදයේ අවසානයේදී මෙන්න මේ වෙනුවෙන් මේ වියදම් වෙනුවෙන් ලෙජර් ගිණුමේ අනිවාර්යෙන්ම ලෙජර් පිටුවක ගිණුමක් තියෙනවා. අන්න ඒ ගිණුමට අපි මාරු කරන්න ඕන.
එතකොට ඒ මාරු කරන සටහන මොකද්ද? හර සටහන. හොඳයි. දැන් අවබෝධයක් ලැබුණා මොකද්ද කරන්න කියලා. එහෙනම් මේ හැම ගිණුමකටම අපි හර සටහන විදිහට අපි මේක කාලච්ඡේදයේ අවසානයේදී අපි මේවා මාරු කරනවා. හොඳයි. දැන් බලමු මොකද්ද මේ ප්‍රශ්نين අහන්නේ කියලා. අවබෝධයක් ලබා ගත්තා. පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. පළවෙනි එක තමයි 2018 10/31 වන දිනට සුළු මුදල් භාරකරු අත ඉතිරි මුදල කීයද? කවදද? 31 වෙනකොට. එතකොට මේ ගිණුමේ අපි ශේෂයක් අපිට පේනවද මේකේ? බලන්න. මෙන්න හර පැත්ත තියෙනවා. මෙන්න බැර පැත්තේ තියෙනවා. හැබැයි හර පැත්තේ තියෙන්නේ මුදල් ලැබීම් සඳහන් වෙච්ච සටහන් දෙකක් විතරයි. ගණදෙනු දෙකක් තියෙනවා. ඒ වගේම බැර පැත්තේ ගණදෙනු කීපයක් තියෙනවා. ගිණුම තුලනය කිරීමක් සිද්ධ වෙලා නැහැ. ගිණුම තුලනය කරොත් තමයි අපිට මොකද්ද සොයා ගන්න පුළුවන් වෙන්නේ? මේකේ ශේෂය කොච්චරද කියලා. එහෙනම් මේ අහන්නේ සුළු මුදල් ශේෂයේද? ඔව්. සුළු මුදල් භාරකරු අත ඉතිරි ශේෂය අපිට මේ සුළු මුදල් පොත තුලනය කිරීමෙන් අපිට හොයාගන්න පුළුවන්. හොඳයි. අපි එහෙමනම් බලමු අපි ඒක කොහොමද තුලනය කරන්න කියලා. අපි ගිණුමක් තුලනය කරන විදිහට අපි මේක නොකරත් අපි දන්නවා මේ ගණදෙනු ටිකේ එකතුව අපිට හොයාගන්න පුළුවන්. හොඳයි. මම උත්සාහ කරන්නම් මෙතනම මේ වියදම් කීයක් මුළු වියදම් කීයක් කරලා තියෙනවද කියන එක හොයාගන්න. මොකද මේ තනි වියදම් වල විස්තර දීලා තියෙන හන්දා. එහෙනම් අපි මේක හිමීට එකතු කරලා බලමු කීයක් එනවද කියලා. ඒ ලැබෙන පිළිතුර මම මෙතනින් සටහන් කරන්නම් අපිට ඉඩ තියෙන විදිහට. එහෙම නැත්නම් අපිට පුළුවන් ඒක මෙතනත් සටහන් කරගන්න පුළුවන්. හොඳයි. මම මෙතන පාවිච්චි කරන්නම් එකතුව හොයාගන්න. හරි. අන්තිම ඉලක්කම 0යි 6යි 2යි 8යි 10යි 10න් 0යි ඉතිරි 1යි 4යි 8යි 10යි 12යි 17යි 20යි 21යි 26යි 28යි. හරි. 2800ක් අපිට ලැබෙනවා. මොකද්ද මේකෙන් කියන්නේ? ලැබිච්ච සුදු මුදල් වලින් රුපියල් 2800ක් විවිධාකාරයේ වියදම් සිද්ධ කරලා. එහෙමනම් අත ඉතිරි මුදල කොහොමද හොයාගන්නේ? අපි දන්නවා අපේ සුළු මුදල් අග්‍රිමය තියෙනවා. එහෙමනම් ඒ අග්‍රිමයෙන් වියදම් කළ මුදල අඩු කළොත් අපිට පුළුවන් අපි අතේ කීයක් තියෙනවද කියලා හොයාගන්න. හරි නේද? දැන් බලන්න හිමීට බලමු අපි මේකේ දෙවනි මේක බලමු අග්‍රිමය කීයද කියලා. මම කිව්වේ ඔයගොල්ලන්ට මොකද්ද? සුළු මුදල් අග්‍රිමයෙන් වියදම් කළ මුදල් ටික අඩු කරොත් අපිට ලැබෙන පිළිතුර මොකද්ද? අත ඉතිරි මුදල. සුළු මුදල් ඉතිරි ප්‍රමාණය. එතකොට මේ ව්‍යාපාරයේ අග්‍රිමය කීයද? අපිට මොනවත් තොරතුරු දීලා නැහැ. අපි අග්‍රිමය කොහොමද හොයාගන්නේ? එහෙමනම් අපිට පුළුවන් අග්‍රිමය අපිට හම්බෙන්නේ කොයි පැත්තේද? සුළු මුදල් පොතේ ලැබීම් පැත්තේ. එහෙම නැත්නම් සුළු මුදල් පොතේ හර පැත්තේ. මෙන්න හර පැත්තේ ගණදෙනු සටහන් වන තැන. මම ඔයගොල්ලන්ට පෙන්නනවා. මෙන්න හර පැත්ත. මේ තීරුවේ තමයි ලැබීම් පෙන්වන්නේ. කීයක් ලැබිලා තියෙනවද රුපියල්? 3000යි. බලන්න. මේ මාසේ මුල්ම දවස කවද්ද? පළවෙනිදා. ඔක්තෝබර් මාසේ පළවෙනිදා තමයි ශේෂය මෙන්න මේකෙන් හොයාගන්න පුළුවන්. මෙන්න සුළු මුදල් තිබුණු ශේෂය කවද්ද? 10යි 1. ඒ ශේෂය තමයි මෙතනින් පෙන්වන්නේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මුදල් ලැබෙන්නේ කොච්චරක්ද? සුළු මුදල් පොතට මුදල් ලැබෙන්නේ කුමන අවස්ථාවේදීද? එක අවස්ථාවක තමයි මුදල් ලැබෙන්නේ බොහෝ විට සුළු මුදල් පොතට ලැබීම් ලැබෙන්නේ ප්‍රධාන මුදල් භාරකරුගෙන් ලැබෙන ලැබීම්. නේද? එතකොට මේක මොකක්ද එහෙමනම්?
ප්‍රධාන මුදල් භාරකරු සුළු මුදල් භාරකරුට දුන්නු මුදල ප්‍රතිපූරණය වෙනත් විදිහකින් කිව්වොත් ප්‍රතිපූරණය මෙන්න අතේ ඉතිරි මුදල ඊට පස්සේ එදිනම ප්‍රධාන මුදල් භාරකරු මුදලක් දෙනවා රුපියල් 2000ක්. එහෙමනම් අපේ අග්‍රිමය කීයද රුපියල් 3000යි. අග්‍රිමේ වටිනාකම 3000යි. ඒ කියන්නේ එකඟ වෙච්ච මුදල සුළු මුදල් භාරකරුට දෙන්න එකඟ වෙච්ච මුදල රුපියල් 3000යි. ඒක මෙතනින් තමයි අපි හොයාගත්තේ. එහෙමනම් 3000න් 2800ක් දැන් වියදම් කරලා තියෙන්නේ විවිධාකාරයේ වියදම් කීපයක් කරලා. එහෙමනම් අතේ ඉතිරි මුදල කීයද? 3000න් 2800ක් අඩු කරායින් පස්සේ අපිට හොයාගන්න පුළුවන් කීයක්ද කියලා. අපි බලමු. අතේ ඉතිරි මුදල කියන්නේ රුපියල් 3000න් අපි අඩු කරනවා වියදම් කළ මුදල රුපියල් 2800යි. එහෙමනම් කීයද? රුපියල් 200යි ඉතුරු වෙලා තියෙන්නේ. හරිද? හරි. තව රුපියල් 200යි ඉතිරි වෙලා තියෙන්නේ. 200 හොයාගන්න නම් අපිට මෙන්න මේ විදිහට මේ ගිණුම තුලනය කරන්න ඕන. මම මෙතන තුලනය කිරීමක් නෙමෙයි කරේ. මම පිටට ගිහිල්ලා ඒක හොයාගත්තා. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? 2018 11යි එක දිනට ප්‍රධාන මුදල් භාරකරු ප්‍රතිපූරණය කරන සුළු මුදල් ප්‍රමාණය කොපමණද? 11යි එක කියන එක අපිට හම්බෙන්නේ මේ පැත්තේ. මේ 10යි 28 මේ මාසේ ඉවර කරලා මේ ගිණුම තුලනය කරලා අපි 11යි එකට අපි ආවොත් එහෙම අපි 11යි එක කීයක්ද අපි ප්‍රතිපූර්ණය කරන්න කියලා අපිට හොයාගන්න පුළුවන් කීයක්ද කියලා. එhmenan දැන් අපිට පුළුවන් එවනම් මෙතනින් ශේෂය පල්ලෙහාට ගෙනියන්න පුළුවන් ශේෂය හොයාගන්න. එහෙමනම් ඒක අපි දැන් මේ ගිණුමක් විදිහට කරන්නේ නැහැ. මෙන්න මෙතන ඕනනම් අපිට පොඩ්ඩක් පුළුවන් ශේෂය පහලට ගෙන ගියා කියලා අපිට අරන් යන්නේ රුපියල් 200යි. එහෙම නේද? 200යි. ඊට පස්සේ ආපහු අපිට මෙතන මේ දැක්ක විදිහටම ශේෂය ඉදිරියට ගෙනාවා කියලා මේ ගිණුමේ අපිට මේ ගිණුම නැවත සකස් කර ගන්න පුළුවන්. එහෙම නේද? එතකොට ශේෂය ඒක අපිට මෙතනින් තමයි විස්තරේ තියෙන තැන තමයි පෙන්වන්නේ. මොකද්ද යටින් අපි දන්නවා ශේෂය මෙතන ශේෂය ඉදිරියට ගෙනාවා කියලා තීරුවක් එයි අපි හරියට ඒක හැදුවා නම් නේද? ශේෂය ඉදිරියට ගෙනාවා කියලා අපිට මේ පැත්තේ තියෙයි රුපියල් 200ක් නේද? එහෙමනම් අපිට ඊළඟට ලැබෙන මුදල එතකොට ඒක තමයි මුදල් කියලා කියන්නේ. ඇයි ඒ? විත්ත සටහන මුදල් නේද? මුදල් පොත තමයි බැර වෙන්නේ. ඒක තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. මෙතන හර වෙනවා මොනවද ලැබෙන්නේ? මුදල්. එහෙමනම් මේකේ බැර සටහන යන්නේ ප්‍රධාන මුදල් පොතට තමයි මේක බැර වෙන්නේ. ඒක නිසා ඊළඟ දවසේ අපිට ලැබෙන මුදල තමයි කීයද? මුදල් කියලා අපිට ලැබෙයි ඊළඟ දවසේ කීයද? රුපියල් 2800ක්. 2800ක්. එතකොට මේ විදිහට මේ තීරුව මෙහෙම පල්ලෙහාට යනවා. ඒකනේ වෙන්නේ නේද? මේ තියෙන්නේ අතේ ඉතිරි මුදල 1යි 11යි 2018. ඊට පස්සේ එදිනම මුදල් කියලා ලැබෙයි රුපියල් 2800ක්. ඊට පස්සේ මේ විදිහට අපි ආයෙත් වියදම් කරගෙන යනවා. එහෙමනම් 2018 11යි එක දිනට ප්‍රධාන මුදල් භාරකරු ප්‍රතිපූර්ණය කරන මුදල කීයද? රුපියල් 2800යි. ඒක අපි හොයාගත්තේ රුපියල් 3000ක් පමණයි අපට අතේ තියාගන්න පුළුවන් වෙන්නේ නේද? අතේ තියාගන්න පුළුවන් වෙන්නේ රුපියල් 3000ක් විතරයි උපරිම. ඒ කියන්නේ අග්‍රිමයෙන් අපි අත ඉතිරි මුදල අඩු කරොත් අපිට ලැබෙනවා ප්‍රතිපූර්ණය කරන මුදල රුපියල් 2800යි. ඔන්න පිළිතුර. මේ පිළිතුරු දෙක සම්බන්ධයි. මේ 200යි 2800යි ලොකු සම්බන්ධයක් තියෙනවා. හොඳයි දුවලා පුතාලා අපි ආ කොටසේ 1 සහ 2 ප්‍රශ්න වලට අපි දැන් පිළිතුරු සපයවුවා සාකච්ඡා කරා. ඊට පස්සේ අපිට මොකද්ද කියන්නේ? විශ්ලේෂණ තීරු වල වටිනාකම ලෙජරයට පිටපත් කරන්න කියලා කියනවා. එහෙමනම් අර අපි කතා කරපු මෙන්න මේ විශ්ලේෂණ තීරු අපි කිව්වේ මේවා සිහිවටන තීරු කියලා. හරි? එතන මේවා මම සඳහන් කරා ඒ ලෙජර් ගිණුම් වලට අපි
මේවා දැන් මාරු කරලා යවන්න ඕන. මොකද අපි මේ දිත්ත සටහන් වලදී මේ මුදල් සුළු මුදල් පොතේ තියෙන එක සටහනක් විතරයි සම්පූර්ණ වෙන්නේ. අනෙක් සටහන වියදම් ගිණුමට අපි වෙනම මේවා මාරු කරනවා. මේ තියෙන්නේ බැර සටහන් ටික මං ලියන්නම්. මේ තියෙන්නේ බැර. මේ බැර පැත්ත. මේවා තමයි හර වෙන්නේ මේවා. හැබැයි මේවා ලෙජර් ගිණුමක කොටස් නෙමෙයි. ඒක නිසා මේ බැර සටහන අපි මේකෙන් සම්පූර්ණ වුණාට මේවා ලෙජර් ගිණුම් වලට අපි හර කර යුතු අවශ්‍යතාවයක් තියෙනවා. ඒක නිසා මම දැන් මොකද කරන්නේ? අපි ඉස්සලම කරන්න ඕන මේ වියදම් වල එකතු ටික හොයාගන්න ඕන කීයක්ද කියලා මාසේ අන්තිමේදී මේ ටික යවන්න ඉස්සලා අපි බලමු. මෙතන තියෙනවා රුපියල් 360යි 560ක් 560ක එකතුවක් තියෙනවා. මෙහෙම එකතුව දාගත්තොත් මෙතන තියෙනවා 320ක් 320ක් මෙතන තියෙනවා 520ක් 520යි 400යි ඊළඟට අවසානයේ තියෙනවා 500යි මේ දෙක වෙනස්. මේ මොකද මේ ලෙජර් ගිණුම් මේ දෙකට අදාළ ගිණුම් දෙක තමයි ගෙනීමේ කුලී සහ මෙන්න මේ ගෙවීම කරලා තියෙන්නේ ණය හිමියෙකුට. ඒක හන්ද මේ ලෙජර් ගිණුම් කියන තීරුවේ ඒ අදාළ ලෙජර් ගිණුම කියන්නේ මේ මෙතනින් පෙන්නන විස්තරයේ පෙන්නන ගිණුම. ඒක නිසා මේ දෙක වෙනුනොත් අපිට ගිණුම් දෙකක් සකස් කරන්න සිද්ධ වෙනවා. ගෙනීමේ කුලී සහ විජය කියන ගිණුම් දෙකත් අපිට ආරම්භ කරන්න සිද්ධ වෙනවා. හොඳයි. අපි එහෙමනම් ඉක්මනට බලමු මේ තැපැල් ගමම් ලිපි ද්‍රව්‍ය විවිධ. ඒ ටික ගිණුම් ටික අපි ලෙජර් ගිණුම් සකස් කරගමු. අපි කාලේ ඉතුරු කරන්න ඕන හන්ද අපි මේ නිකන් T account එකක් විදිහට මම පෙන්නන්නේ. දුවලා පුතාලා මතක තියාගන්න මේ ගිණුමේ සම්පූර්ණ ආකෘතිය ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන්. අර සියලුම කොටස් පෙන්නලා ලෙජර් පිටුව ආදී සියලුම තොරතුරු පෙන්නලා නිවැරදි ගිණුමක ආකෘතියක් ඕගොල්ලන්ට සකස් කරන්න පුළුවන්. මේ ආකාරයෙන් දිනය විස්තරය ඊට පස්සේ ලෙජර් පිටුව වටිනාකම දිනය විස්තරය ලෙජර් පිටුව වටිනාකම මේ ආකාරයෙන් අපිට පුළුවන් පළවෙනි එක තැපැල් ඊළඟට අපි දැක්කා ලිපි ද්‍රව්‍ය තැපැල් ගමන් ලිපි ද්‍රව්‍ය විවිධ තැපැල් ගමන් ලිපි ද්‍රව්‍ය ඊළඟට විවිධ වියදම් ඊළඟට අපි දැක්කේ තවත් ගිණුම් දෙකක් ගෙන ඒමේ කුලී සහ ණය හිමියෙක්ගේ ගිණුමක් තිබ්බා. ණය හිමියා කවුද? විජය. මේක ණය හිමි ගිණුම. ණය හිමි සහ මේක ගෙන ඒමේ කුලී. හොඳයි. අපි බලමු මේ ශේෂයන් ටික අපි දැන් වියදම් නිසා හරපැත්තේ ශේෂ අපිට ලැබෙන්නේ හැම එකක්ම හරපැත්ත තමයි අපිට සටහන් කරන්න තියෙන්නේ ගමන් වියදම්. අපි බලමු මොනවද ශේෂ කියලා. අපි මේක යවන්නේ 10/31 වන දින. 10/31 වන දින තැපැල් රුපියල් 360යි. 10/31 10යි
10.31 වටිනාකම මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් සම්පූර්ණ කරගන්න. සුළු මුදල් කියලා තමයි අපි මේක පෙන්වන්නේ. බැර වෙන්නේ සුළු මුදල් ගිණුම වටිනාකම රුපියල් 500 තැපැල් 560යි. 560යි. ඒ වගේම ගමන් වියදම් 10.31 සුළු මුදල් කීයද වටිනාකම රුපියල් ගමන් වියදම් 320යි. 320යි. ඒ වගේම ලිපි ද්‍රව්‍ය 520යි විවිධ 400යි. ලිපි ද්‍රව්‍ය 520යි. සුළු මුදල් 10.31 විවිධ වියදම් රුපියල් 400යි. සුළු මුදල් කියලා 10.31 ගෙනීමේ වියදම් කීයද රුපියල් විවිධ වියදම් රුපියල් 400 අපි ලකුණු කරා. ගෙන ඒමේ කුලී රුපියල් 500යි විජය 500යි. එහෙම නේද? ගෙන ඒමේ කුලී රුපියල් 500යි 500යි සුළු මුදල් 10.31 සහ විජය කියන ණය හිමියටත් රුපියල් 500යි සුළු මුදල් වලින් ගෙවලා තියෙන්නේ 10.31 මේ විදිහට මේ ආකෘති සම්පූර්ණ කරලා ඔයගලන්ට පිළිතුර ලියන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි ඒ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම අපි දැන් අවසන් කරා. එහෙනම් අපි දැන් ඊළඟ ප්‍රශ්නෙට යමු. අපි බලමු එහෙනම් මේ ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ අපිට පිළිතුරු සපයන්න තියෙන අවසාන ප්‍රශ්නය. ඉතින් අපි දන්නවා දෙවන කොටසේ අපිට ප්‍රශ්න 3ක් ලැබෙනවා. ප්‍රශ්න අංක 5 6 7 මේකෙන් දෙකක් විතරයි අපි තෝරගන්නේ. නමුත් අපි මේ සාකච්ඡාවේදී ඔබලා දන්නවා අපි සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරනවා. හොඳයි. මොකක්ද අහන්නේ? 7 පළවෙනි කොටසේ ආ කොටස. බැංකුව ව්‍යාපාරයට අදාළ බැංකු ගිණුමේ ගනුදෙනු සටහන් කරන්නේ කුමන රීතියට අනුවද? ඔයගොල්ලෝ මේ ප්‍රශ්නේ තේරෙනවද? ප්‍රශ්නේ තේරෙනවද? මොකද්ද කියන්නේ මේ? බැංකුව ව්‍යාපාරයට අදාළ බැංකු ගිණුමේ ගනුදෙනු සටහන් කරනු ලබන්නේ කුමන රීතියට අනුවද? අපි කතා කරන්නේ අපේ ව්‍යාපාරය ගැන. එතන මෙතන බැංකුව කියලා කියන්නේ කවුද අපිට? අපේ ව්‍යාපාරයට සේවා සපයන්නෙක්. එහෙම නේද? අපි මේ බිස්නස් එකේ accountant මම. අපි කතා කරන්නේ ව්‍යාපාරයේ පැත්තෙන්. ව්‍යාපාරයේ සුළු මුදල් පොත කොහොමද තියන්නේ? ගිණුම් තියන්නේ කොහොමද? මේවා ගැන අපි කතා කරන්නේ. එතකොට දැන් මේ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? බැංකුව අපේ ව්‍යාපාරයට අදාළව බැංකු ගිණුමේ සටහන් කරනු ලබන්නේ කුමන රීතියට අනුවද? මොකද්ද රීති කියලා කියන්නේ? ගිණුම් කරන රීති කියලා කියන්නේ මොනවද? ගිණුම් කරන රීති කියලා කියන්නේ අපි දන්නවා මේ හරබැර අපි කොහොමද පෙන්වන්නේ? අපි දන්නේ ගිණුමකට හර කරන්නේ ඇයි? බැර කරන්නේ ඇයි? එතකොට ඒ වගේ අපි ගිණුම් වර්ග කීපයක් ගැන කතා කරනවා. වත්කම් ගිණුම්, වගකීම් ගිණුම්, ආදායම් වියදම් සහ හිමිකම්. එතකොට බැංකුවටත් මේ ගිණුම් කරන රීති මේ ආකාරයෙන්ම බලපානවා. ඒගොල්ලොන්ගෙත් බැංකුව ඇතුළේ තියෙනවා වත්කම් ගිණුම් තියෙනවා, වගකීම් ගිණුම් තියෙනවා, ආදායම් වියදම් සහ හිමිකම්. බැංකුවේ කොටස්කරුවන්ගේ අයිතිය. ඒ වගේ බැංකුවටත් තියෙනවා. මේ රීති අපේ ව්‍යාපාරයට අදාළ වුණා වගේම බැංකුවටත් මේ රීතීන්
ඒ ආකාරයෙන්ම අදාළ වෙනවා. එතකොට මේ ව්‍යාපාරයට අදාළ ගනුදෙනු සටහන් කරන රීතිය කුමක්ද කියලා තමයි අහන්නේ. නේද? ගනුදෙනු ඒ කියන්නේ අපිට ලැබෙන දේවල් තියෙනවා. ඒ වගේම ඒ කියන්නේ ව්‍යාපාරයේ බැංකු ගිණුමට අපි දාන මුදල් තියෙනවා. ඒ වගේම ව්‍යාපාරයේ වෙනුවෙන් බැංකුව කරන යම් යම් වියදම් තියෙනවා. බැංකු ගාස්තු තියෙනවා, ස්ථාවර නියෝග තියෙනවා. මේ වගේ විවිධාකාරයේ ගනුදෙනු අපේ බැංකුවට අදාළ ගනුදෙනු බැංකු ගිණුමේ සිද්ධ වෙනවා. එතකොට දැන් මෙතනදී අහන්නේ අපි ගත්තොත් එහෙම අපේ ව්‍යාපාරයට අපිට ලැබෙන මුදල් අපි බැංකුවේ තැන්පත් කරනවා නම් ඒ කියන්නේ අපි බැංකුවේ ඇයි මුදල් තැන්පත් කරන්නේ? අපිට අයිති අපිට වැඩියෙන් තියෙන මුදල්. අපි එහෙම කියමුකෝ. බැංකුවේ තියෙන අතිරික්ත මුදල් අපි මොකද කරන්නේ? ගිහිල්ලා ව්‍යාපාරයේ තියෙන අතිරික්ත මුදල් අපි මොකද කරන්නේ? බැංකුවේ තැන්පත් කරනවා ආරක්ෂාව සඳහා. ඒ වගේම යම් යම් ගෙවීම් සිද්ධ කිරීම සඳහා චෙක්පත් වලින් අපිට ගෙවන්න හම්බ වෙනවා. ඉතින් ඒ ගෙවීම් කිරීම සඳහා තමයි අපේ මේ මුදල් අපි බැංකුවේ ගිහිල්ලා තැන්පත් කරන්නේ. අපේ තියෙන මුදල්. එහෙමනම් අපි බැංකුවේ තැන්පත් කරන මුදල් බැංකුව කුමන රීතියක් අනුවද බැංකු ගිණුම් වල සටහන් වෙන්නේ? වගකීම් විදිහට. ඇයි මේ බැංකු ගිණුමේ තියෙන ශේෂය අපිට වත්කමක් වුණාට ඒක අපිට වත්කමක් ව්‍යාපාරයට. ඇයි මුදල් කියලා කියන්නේ වත්කමක්. මුදල් ටිකක් තියෙනවා කියලා කියන්නේ ඒක වත්කම් ගිණුමක්. ඉතින් බැංකුවේ තැන්පත් කරනවා කියලා කියන්නේ ඒ ගිණුමත් අපේ ව්‍යාපාරයේ පැත්තෙන් නම් වත්කමක්. දැන් මේ අහන්නේ බැංකුවේ දෘෂ්ටි කෝණය. අපි මේ දාන මුදල් ටික බැංකුවේ දෘෂ්ටි කෝණයෙන් ඒගොල්ලෝ කොහොමද? ඒගොල්ලෝ ගිණුම් වල තියන්නේ. බැංකුවේ ගිණුම් වල තියන්නේ. බැංකුවේ ගිණුම් කරන රීතිය මොකද්ද? වගකීමක් විදිහට. නේද? වගකීම් රීතිය අනුව තමයි අපි ව්‍යාපාරයට අයත් මුදල් බැංකුවේ සටහන් කරන්නේ වගකීම් රීතිය අනුව. ඒ වගේම ව්‍යාපාරය වෙනුවෙන් අයිරාවක් දෙනවා නම් මතක තියාගන්න ඒක බැංකුවට වගකීමක් නෙමෙයි වත්කමක් බවට පත් වෙනවා. මොකද අයිරාවක් කියලා කියන්නේ අපි ගිණුමේ තියෙන මුදල් ශේෂය ඉක්මවලා අපි බැංකුව පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපි ණයයි. අපි බැංකුවට ණයයි. ඇයි අපේ ගිණුමේ තියෙන ශේෂයට වඩා අපි ගෙවීම් සිද්ධ කරලා බැංකුවත් එක්ක එකඟ වෙලා බැංකුව අපිට උදව් කරලා එහෙම කරන්න. එතකොට ඒක මොකද්ද? බැංකුවට වත්කමක් වෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් අපි දන්නවා බැංකුවේ තැන්පත් කරන මුදල් බැංකු තැන්පත් වගකීම් රීතිය අනුව. බැංකු තැන්පත්. අපි ඒක තව දුරටත් අපි මෙන්න මෙතන පැහැදිලි කරා. අයිරාවක් ආවොත් බැංකු අයිරාවක් තිබ්බොත් වත්කම් රීතිය. ඔන්න අපි ඉතාමත් සම්පූර්ණ පිළිතුරක් අපි ලබා දුන්නා. අපි දෙපැත්තක් ගැන හිතුවා. අපිට ප්‍රශ්නේ කියලා තිබ්බේ නැති වුණාට. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට උත්තර දෙන්න. මොකක්ද අහන්නේ? ගිණුම් කරන්නේදී සිදුවන වැරදි කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේ කතාව ඇත්තද ඉස්සෙල්ලාම මේකට අපිට එකඟ වෙන්න පුළුවන්ද? ඒවා නම් කරන්න. මේකේ කියලා තියෙනවා ගිණුම් කරන්නේ සිදුවන වැරදි කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා. මොකද්ද ඒක නම් කරන්න කියලා තමයි අපෙන් කියන්නේ. මොනවද මේ වැරදි දෙක? ශේෂ පිරික්සුම තුලනය වීම
වීමට බලපාන වැරදි පළවෙනි එක. දෙවෙනි එක තමයි ශේෂ පිරික්සුම තුලනය වීමට බල නොපාන වැරදි. අපි ඔන්න පිළිතුර නම් අපි ලබා දීලා ඉවරයි. මේක ප්‍රශ්නෙම්ම කියනවා අපේ විභාග පරීක්ෂක දෙකකට බෙදෙනවා කියලා අපෙන් අහන්නේ. ඒ දෙක නම් කරන්න කියලා. ඔන්න අපි දැන් නම් කරා අපිට ලකුණු ලැබෙනවා. හැබැයි අපි පුංචි මතක් කර කිරීමක් කරත් හොඳයි කියලා හිතනවා. මොනවද මේ ශේෂ පිරික්සුම තුලණය වෙනවා කියලා කියන්නේ මොකද්ද කියලා. අපි දන්නවා ශේෂ පිරික්සුමක් තුලණය වෙනවා කියලා කියන්නේ මොකද්ද? ශේෂ පිරික්සුමක් කියලා කියන්නේ මොකද්ද? ශේෂ පිරික්සුමක් කියලා කියන්නේ වෙනත් මොනවත් නෙමෙයි. අපි දන්නවා ලෙජරේ අපිට විවිධාකාරයේ ගිණුම් ගොඩාරියක් තියෙනවා. වත්කම් ගිණුම්, වගකීම් ගිණුම්, හිමිකම් ගිණුම්, ආදායම් ගිණුම්, වියදම් ගිණුම්. ලෙජරේ තියෙන নানা ප්‍රකාර ගිණුම් අපි මොකද්ද කරන්නේ? අපි ඉගෙන ගත්තා මතකද? ගිණුම් තුලණය කරනවා කියලා දෙයක් කරනවා කියලා. මොකද්ද ගිණුම් තුලණය කරනවා කියලා කියන්නේ? ඒ ගිණුමේ තියෙන ශේෂය හොයාගන්න එක. ඉතින් මේ විදිහට අපේ පස්වැදෑරුම් ගිණුම් වර්ගවල වත්කම් වගකීම් ආදායම් වියදම් සහ හිමිකම් මේ වගේ මේ පස්වැදෑරුම් සෑම ගිණුමකම මේවට අයත් වන ගිණුම් ගොඩාරියක් තියෙන්න පුළුවන්. මේ සියලු ගිණුම් අපි තුලණය කරලා අපි එකෙන් හොයාගන්නවා ඒකේ තියෙන ශේෂය. එතකොට ඒකේ තියෙන ශේෂය කුමන ශේෂයක්ද? සමහර ගිණුම් වල හර ශේෂ තියෙනවා, සමහර ගිණුම් වල බැර ශේෂ තියෙනවා. හර ශේෂයක් නොවුනොත් ගිණුමේ තියෙන්නේ බැර ශේෂයක්. එහෙමනම් මේ සියලුම ගිණුම් ටික ගත්තොත් එහෙම සමහර ගිණුම් වල හර ශේෂ තියෙනවා, සමහර ගිණුම් වල බැර ශේෂ තියෙනවා. ඉතින් අපි ඒ ගිණුමේ නමින් අපි මේ ශේෂ ටික විතරක් තනි ලේඛනයකට ගත්තොත් එහෙම ඒකට තමයි අපි කියන්නේ ශේෂ පිරික්සුමක් කියලා. ශේෂ පිරික්සුමක් කියලා කියන්නේ තනි ලේඛනයට අපි ගන්නවා මේ සියලුම ගිණුම් වල ශේෂ ටික. එතකොට මේකේ තියෙන්නේ ඇත්තටම වර්ග දෙකයි. මේ ශේෂ පිරික්සුමක් මෙන්න මේ වගේ ආකෘතියක් නේ තියෙන්නේ ශේෂ පිරික්සුමකනේ. ශේෂ පිරික්සුමක ආකෘතිය මෙන්න මේ ආකාරයි නේද? එහෙනම් මේකේ තියෙනවා ගැනුම් ගිණුම, ගැනුම්, විකුණුම්, ඊට පස්සේ තියෙනවා යන්ත්‍ර, වට්ටම්, දුන් වට්ටම්, ලද වට්ටම් මේ වගේ ගොඩාරියක් ගිණුම් තියෙනවා. ඉතින් මේ වල එක්කෝ ගැනුම් ගිණුමේ නම් අපි දන්නවා හර ශේෂයක් තියෙනවා. විකුණුම් ගිණුමේ බැර ශේෂයක් තියෙනවා. යන්ත්‍ර ගිණුමේ හර ශේෂයක් තියෙනවා. ඒක තීරණය වන්නේ මේ ගිණුම් කුමන වර්ගයේ ගිණුම්ද කියලා. අපි ඒ රීතිය ඉගෙන ගත්තා. වත්කම් වගකීම් ආදායම් වියදම් හිමිකම් මේ ගිණුම් වල වැඩිවීම හරද වැඩිවීම බැරද කියන රීතිය අපි ඉගෙන ගත්තා. පොඩ්ඩක් මතක් කරන්න. අපි පොතේ තියෙනවා පෙළ පොතේ මේ සියලු විස්තර අපේ තියෙනවා. ඉතින් මේ ගිණුම් තුලණය කරලා මේ විදිහට තනි ලේඛනයකට ගන්න ලේඛනයට තමයි අපි කියන්නේ ශේෂ පිරික්සුමක් කියලා. ඉතින් ශේෂ පිරික්සුමේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි දුවල පුතාලා අර අපි කිව්වා ශේෂ පිරික්සුමේ මෙහෙම අන්තිමට අපි මේ ටික එකතු කරොත් මෙතනට එන ශේෂය අපි හිතමු මේක 1,25,000යි කියලා මේක උදාහරණයක් පමණයි නේද? 1,25,000ක් මේ පැත්තෙන් ආවොත් මේ පැත්තෙනුත් 1,25,000ක් එනවා. ඇයි ඒ? සෑම ගණදෙනුවක්ම අපි ගිණුම් ගත කරන්නේ හර සහ බැර විදිහට. ගණදෙනු වල ද්විත්ව බලපෑම නේද? ගණදෙනු වල ද්විත්ව බලපෑමට තමයි අනුව තමයි අපි හර සහ බැර කියන න්‍යායට අනුව තමයි සියලුම ගණදෙනු අපි සටහන් කරන්නේ. ඕනම ගණදෙනුවකට අඩුම ගානේ හර සටහනයි බැර සටහනයි අනිවාර්යයෙන්ම තියෙනවා. හර විතරක් සටහනක් ආවොත් ඒක දෝෂයක්. එහෙම නේද? සෑම ගණදෙනුවක්ම අපි හර සහ බැර විදිහට තමයි ද්විත්ව සටහන් න්‍යායත් එක්ක තමයි අපි වාර්තා කරන්නේ ගිණුම් කරන පද්ධතිය තුල. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ සියලුම ගිණුම් ගත්තොත් එහෙම මේ වල මේ හර පැත්තේ තියෙන ගිණුම් වල එකතුවයි බැර පැත්තේ එකතුවයි
අනිවාර්යෙන්ම සමාන වෙන්න ඕන. ඉතින් වැරදි කියලා කියන්නේ මොනවද? අපි මේ ගණදෙනු වාර්තා කරනකොට අපි හරියට කරේ නැත්නම් අපි අතින් අතපසුවීම් වුණා නම් යම්කිසි දෝෂ සිද්ධ වුණා නම් ඒව තමයි ගිනුම් කරන වැරදි කියලා කියන්නේ. ගිනුම් පොත්පත්වල ලියනකොට අපි අතින් සිදුවෙන වැරදි. ඉතින් ඒ වගේ වැරදි සමහර දේවල් තියෙනවා. වැරදි කාණ්ඩ දෙකක් තියෙනවා. සමහර වැරදි මේ ශේෂ පිරික්සම දිහා බලලා අපිට හොයාගන්න බෑ. ශේෂ පිරික්සම ලස්සනට මේ වගේ තුලණය වෙනවා. එහෙම තුලණය වුණොත් ඒකෙන් අපිට සහතිකයක් ලැබෙනවද ශේෂ පිරික්සම හරි ගිනුම් ඔක්කොම හරියට තුලණය කරලා තියෙනවා කියලා? අපිට ඒකෙන් සහතිකයක් ලැබෙන්නේ නැහැ. අපිට එහෙම කියන්න බෑ. 100% කියන්න බෑ. ශේෂ පිරික්සමක් තුලණය වූ පමණින් මේ ගිනුම් 100%ක් නිවැරදි කියලා. ඉතින් තවත් වැරදි තියෙනවා. කෙලින්ම ශේෂ පිරික්සම සමාන වෙන්නේ නෑ. මේ පැත්තේ 1,25,000යි මේ පැත්තේ 1,35,000යි. ඒ වගේ දෙපැත්ත අසමාන වෙනවා. අනිවාර්යයෙන්ම වැරදි තියෙන බව අපිට පැහැදිලි. ඇයි ඒ ද්විත්ව සටහන් න්‍යායත් එක්ක ගැලපෙන්නේ නැති නිසා මේ වගේ හර සහ බැර අවශ්‍යයෙන්ම සමාන වෙන්න ඕන නිසා. ඉතින් ඒ වගේ අපෙන් අහන්නේ මේ වැරදි කාණ්ඩ දෙක මොනවද කියලා විතරයි අහන්නේ. ඉතින් මේ ශේෂ පිරික්සමක් තුලණය වෙලා තියෙද්දිත් වැරදි තියෙන්න පුළුවන්. ශේෂ පිරික්සම තුලණය වීමට බලපාන වැරදි තියෙන්නත් පුළුවන්. මේ අර මං කිව්වා වගේ එතකොට මේ දෙක තුලණය වෙන්නේ නැහැ. තවත් වැරදි තියෙනවා තුලණය වීමට බලපෑමක් නැහැ. තුලණය වෙනවා. ඒ කියන්නේ වෙනත් විදිහකින් කිව්වොත් එහෙම ශේෂ පිරික්සම ලස්සනට තුලණය වෙනවා. හැබැයි වැරදි තියෙනවා. ඒ වගේ වැරදි අපි කාණ්ඩ 4ක් අපි ඉගෙන ගත්තා. පොඩ්ඩක් මතක් කරොත් එහෙම සමහර ගණදෙනු අපිට පොත්පත් වලින් මග ඇරිලා තියෙන්න පුළුවන්. අපි හිතමු අපි සැපයම් කරුවෙකුගෙන් ගන්න ගැනුම් ගත්ත ඉන්වොයිස් එකක් සම්පූර්ණයෙන්ම ගිණුම් කරන පද්ධතියට එන්නේ නැහැ. ඒක නැති වෙනවා ඉන්වොයිස් එක. එතකොට මුදල් පොතට වැටෙන්නෙත් නැහැ මේක. ගැනුම් ජර්නලයට වැටෙන්නෙත් නැහැ. එහෙම නැත්නම් කියන්නේ ණයට ගත්තනම් ගැනුම් විදිහට එන්නෙත් නැහැ. ණය හිමියට බැර වෙන්නෙත් නැහැ. මේක මග ඇරිලා සම්පූර්ණයෙන්ම. තවත් සමහර ගණදෙනු තියෙනවා. එකම ගණදෙනුව දෙපාරක් ගිහිල්ලා අපි දානවා. රුපියල් 50000ක ගැනුම් 50000ව දෙකක් දානවා. එතකොට එක සැරයක් 50000 කියලා ගැනුම් දාලා මුදල් පොත බැර කරනවා. තවත් 50000ක් ගැනුම් කියලා දාලා මුදල් පොත ආයෙත් බැර කරනවා. 50000 දැන් ලක්ෂයක් විදිහට තියෙනවා. එතකොට ශේෂ පිරික්සම ගානට තුලණය වෙනවා. බත් වැරද්දක් තියෙනවා. ඊළඟට මේ ගිනුම් වැරදි ගිනුම් වල ගිහිල්ලා සටහන් වුණොත් එහෙම යන්ත්‍ර අලුත් වැඩියා කිරීමේ වියදමක් යන්ත්‍ර ගිනුමට හර කරනවා. මුදල් පොත බැර කරනවා. එතකොට මේ හර බැර වෙලා තියෙන ගිනුම් වැරදි. ඒ තවත් වැරදි කීපයක්. තවත් වරදක් තමයි මං කිව්වා එක එකම ගන්න දෙනුව දෙපාරක් අපි සටහන් කළොත් අපි එතනත් වැරදි සිද්ධ වෙන්න පුළුවන් කියලා. වැරදි ගිනුමක සටහන් වීම. ඊළඟ වරද තමයි ගණදෙනුව වැරදි විදිහට මූලික පොත්පත් වලටම එනවා. අපි හිතමු රුපියල් 10000ක එකක් 1000ක් කියලා එනවා. එතකොට හර වෙන්නෙත් 1000යි බැර වෙන්නෙත් 1000යි. මේ වගේ වැරදි වර්ග 4ක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ අනෙකුත් වැරදි තමයි තුලණය වීමට බලපාන වැරදි. උදාහරණයක් විදිහට අපි රුපියල් 10000කට ගන්න ගැනුම් ටික 1000ක් කියලා අපි මුදල් පොත බැර කරනවා 10000ක්. ඊට පස්සේ ගැනුම් ගිණුමට 1000ක් කියලා දානවා. එතකොට හර බැර තුලණය වෙන්නේ නැහැ. ශේෂ පිරික්සම සමාන වෙන්නේත් නැහැ. ඉතින් අපිට එච්චර දුරට යන්න ඕනේ නැහැ. අපි මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන අතරතුරම අපි අවබෝධයක් ලබා ගත්තා ප්‍රශ්නේ ගැන. හොඳයි අපි එහෙමනම් බලමු 7 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. අපි ගාන කියමු. කසුන්ගේ ව්‍යාපාරයේ 2018 ඔක්තෝබර් මාසයට අදාළව සකස් කළ බැංකු ගිණුමේ වාසිදායක ශේෂය රුපියල් 6400කි. වාසිදායක ශේෂයක් ඒ කියන්නේ අපි දන්නවා හර ශේෂයක් කියලා. බැංකු ප්‍රකාශනයේ සඳහන් ශේෂය මේට වඩා වෙනස් වූ අතර පසුව සොයා ගන්නා ලද වෙනසට හේතු කරුණු
පහත පරිදි වේ. අපි දන්නවා මාසේ අන්තිමේ සකස් කරන බැංකු සැසඳුම් ප්‍රකාශය හා අදාළව තමයි මේ ප්‍රශ්නය සකස් වෙන්නේ. එතන මාසේ අන්තිමේ බැංකු ගිණුමේ ශේෂය 6400ක් බවද ඊට පස්සේ අපිට ලැබෙන බැංකු ප්‍රකාශය කියලා කියන්නේ බැංකුවේ තියෙන පරිගණක පද්ධතිය අනුව තියෙන ශේෂයන් මොනවද කියලා. එතන මේ වෙනසක් තිබූ බව තමයි ශේෂයන් අතර මේකේ ප්‍රකාශ වන්නේ. කීයක්ද කියලා දීලා නැහැ. මොකද අපිට බැංකු ප්‍රකාශනය මෙතන දීලා නැති නිසා. හොඳයි. කෙසේ වෙතත් අපිට දීලා තියෙනවා මේ ශේෂයන් දෙක වෙනස් වෙන්න බලපාන හේතු. මොනවද? අපිට වර්ග කරලා තියෙනවා හේතු 5ක්. පළවෙනි දේ තමයි අපි කියවලා බලමු. ස්ථාවර නියෝග මත බැංකුව සිදු කළ ණය වාරික ගෙවීම් 3200ක්. ඒ කියන්නේ ජංගම ගිණුමක් මගින් අපිට ලැබෙන පහසුකමක් අපි ස්ථාවර නියෝගයක් දීලා තිනවා බැංකුවට අය විය යුතු ණය වාරික හැම මාසෙකම අවසානයේ අය කරගන්න කියලා. ඔක්තෝබර් මාසය තුල තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවු චෙක් පත්වල වටිනාකම 11400යි. මේක සාමාන්‍ය දෙයක්. අපි දන්නවා මේක తాවකාලිකව තමයි මේ වෙනස තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අගයන් දෙක සමාන වෙනවා. මේ තැන්පත් කළ සියලුම චෙක්පත් නිෂ්කාශනය වුණොත් නිවැරදි ආකාරයෙන් එහෙම වුණොත් අපිට කිසිම ගැළපීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඒක නිසා මේ තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවු චෙක්පත් වල වටිනාකම අපි පෙන්වන්නේ මේ ශේෂයන් දෙක වෙනස්කම් තියෙන පෙන්වන අවසාන කොටස බැංකු සැසඳුම් ප්‍රකාශය කියන කොටසට. එහෙම නැතුව අපි බැංකු ගිණුම සංශෝධනය කිරීමට අපි යන්නේ නැහැ මේ වගේ හේතුන් නිසා. ඊළඟට හම්බෙන ගණදෙනුව බැංකුවට ඍජුවම ලැබී ඇති ණය ගැති ප්‍රේෂණ රුපියල් 7000ක්. අපි බැංකු ප්‍රකාශය ආවෙන් පස්සේ තමයි දැනගන්නේ අපේ ණය ගැති එක්ක අපේ බැංකු ගිණුමට සම්පූර්ණයෙන්ම ඩිරෙක්ට් ගිහිල්ලා ඍජුවම තැන්පත් කරලා කියලා. ඒක නිසා මේ වගේ දෙයක් අපි හොයාගත්තොත් අපි බැංකු ගිණුම සංශෝධනය කළ යුතුයි. මොකද මේක ස්ථිර ගණදෙනුවක් නිසා තාම මේක බැංකුවේ තියෙන ගිණුමේ විතරයි මේක යාවත් කාලින වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් සටහන් වෙලා තියෙන්නේ. එhmenan අපි මේ ලැබිච්ච මුදල් ටික අපේ බැංකු ගිණුමට තාම අපි හර කරගෙන නැහැ. ව්‍යාපාරයේ ඇතුලේ තියෙන. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම බැංකු ගිණුම සංශෝධනය කරන්න ඕන ගණදෙනුවක් විදිහට මේ 7000 අපිට හඳුන ගන්න පුළුවන්. ඒක නිසා අපි බලමු ඒ වගේ සංශෝධනය කරන්න ඕන ගණදෙනු ටික අපි නිකන් මේකේ ලකුණු කරගෙන බලමු. ස්ථාවර නියෝගයක එහෙමයි. ඊට පස්සේ මේක අපි ගන්නෙ නෑ මේ අවස්ථාවේදී. චෙක්පත් වල වටිනාකම ඊට පස්සේ ඍජු ප්‍රේෂණ කියන්නේ සංශෝධනය කරන්න ඕන එකක්. ඒකත් අපි හඳුන ගන්නවා. බැංකු අය කළ බැංකු ගාස්තු නැවත වතාවක් ඒකත් අපි දන්නවා. මේකත් ස්ථිර වියදමක්. ඒක නිසා අපි බැංකු ගිණුම හර කරගන්න ඕන. ඊට පස්සේ අවසාන එක නැවත වතාවක් අපිට මොකක්ද හම්බෙන්නේ? ඔක්තෝබර් මාසය තුල නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්පත් වල වටිනාකම 8400යි. ඉතින් මේක බැංකු ගිණුම අපි නිවැරදිව මේවා බැර කරලා තියෙනවා. ඉතින් මේ චෙක්පත් ගෙවීම සඳහා ඉදිරිපත් කර අවස්ථාවේදී අපේ දෙකොල්ලගේ ශේෂයන් සමාන වෙනවා. ඒක නිසා අපි මේක අවසානයේ අපි පෙන්වන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශයේ පමණයි. මෙන්න මේ කියන සටහන් දෙක. හොඳයි. අපෙන් මොකක්ද අහන්නේ? 10/31 වන දිනට බැංකු ගිණුම සංශෝධනය කරන්නලු. ඒ වගේම බැංකු සැසඳුම් ප්‍රකාශය සකස් කරන්න. හොඳයි. අපි බලමු ඉස්සල්ලාම බැංකු ගිණුම සංශෝධනය කරන්න ඕන ගණදෙනු දෙක අපි ඉස්සල්ලාම සටහන් කරගමු. මෙන්න බැංකු ගිණුම අපි පටන් ගන්නේ කොතනින්ද? බැංකු ගිණුමේ ශේෂය 6400යි. මොකද්ද ශේෂය? ඊළඟට අපි බලමු ස්ථාවර නියෝග මත සිදු කළ ණය වාරික කීයක්ද? රුපියල් 3200යි. ඒක නිසා අපි ණය
ණය ගිණුමට අපි 3200ක් අපි ණය ගිණුමට රුපියල් 3200ක් අපි මාරු කරන නිසා අපි බැංකු ගිණුමෙන් 3200ක් අපි අඩු කරනවා. ඊළඟට අපි සොයාගත්ත ගණදෙනුව තමයි ඍජු ප්‍රේෂණ 7000යි. ඍජු ප්‍රේෂණ 7000යි කාගෙන්ද? ණය ගැතියන්ගෙන්. එහෙම නේද? එමනම් ණය ගැතියන්ගෙන් අපි අපේ බැංකු ගිණුම අපි සංශෝධනය කරගන්නවා. ඊළඟ ගණදෙනුව මොකද්ද? අපි දැක්කේ බැංකු ගාස්තු ගණදෙනුවක් තිබ්බා. කීයක්ද? රුපියල් 500යි. එමනම් ගාස්තු ගිණුම කියලා අපි බැංකු ගාස්තු රුපියල් 500යි. හරි? රුපියල් 500යි. දැන් අපි හොයාගන්න ඕන සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය. ඒක නිසා අපිට පුළුවන් මේ බැංකු ගිණුම තුලනය කරන්න. තුලනය කරායින් පස්සේ තමයි අපිට ශේෂය හමු වෙන්නේ. ඒක නිසා මේ පැත්තෙන් අපේ ශේෂයක් එනවා. අපි එකතු කරමු බලන්න. 4යි 7යි 6යි 13යි. 13400යි. 13400යි. 13400යි අපි දන්නවා මේ දෙකේ ශේෂය 3700යි. 3700යි. එහෙම නේද? 3700ක ශේෂයක් එනවා දැනට මේ පැත්තේ. ඒ කියන්නේ මේ පැත්ත 13400යි මේ පැත්තේ තාම ශේෂය 3700යි මේ ගණන් දෙකේ. එහෙමනම් අපි දන්නවා මේකේ වෙනස තමයි සංශෝධිත ශේෂය. එහෙම නැත්නම් පහළට ගෙන යන ශේෂය. ශේෂය පහළට ගෙන ගියා කීයක්ද රුපියල්? අපි දැන් ඒක හොයන්න නම් 13400න් අපි අඩු කරන්න ඕන රුපියල් 3700ක් නේද? අපි මේක අඩු කරලා බලමු. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි, බිංදුවෙන් බිංදුවක් බිංදුවයි, 14න් 7ක් 7යි. 14න් 7ක් 7යි. ඊට පස්සේ මෙතන ඉන්නේ 12, 12න් 3ක් 9යි. හරි නේද? 9700යි. 9700ක් තමයි ශේෂෙන්නේ. දැන් බලන්න 13400 එනවද කියලා? බිංදුවයි, බිංදුවයි, 5යි 2යි 7යි 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 14න් 4 ඉතිරි 1යි. ඉතිරි 1යි 3යි 1යි 4යි. 4ට 9ක් එකතු වුණාම 13400 එනවා. එහෙමනම් අපේ සංශෝධිත ශේෂය කීයද? මතක තියාගන්න 9700යි. 9700යි. එමනම් අපිට අවසාන පියවර විදිහට අපිට දැන් තියෙන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශය සකස් කරන්න. අපි ආකෘතිය සකස් කරගමු ඉස්සෙල්ලම. මෙන්න මේ ආකාරයෙන් බැංකු සැසඳුම් ප්‍රකාශය. එහෙම නේද? ඔව්. කාගේද මේ ව්‍යාපාරය? අපි දන්නවා කසුන්ගේ ව්‍යාපාරේ බැංකු සැසඳුම් විස්තරය. ඔක්තෝබර් මාසේ කසුන්ගේ ව්‍යාපාරය 31/10යි අපට වර්ෂය දීලා තියෙනවද? 2018. 2018 බැංකු සැසඳුම් විස්තරය. අපි බැංකු සැසඳුම් විස්තරය හදන්න පටන් ගන්නේ කොතනින්ද? සංශෝධිත මුදල් ශේෂය. හරි නේද? සංශෝධිත මුදල් ශේෂය. අපිට ලැබිච්ච ශේෂය කීයද? ඔයගොල්ලෝ මතකද? අපිට ලැබුණා ශේෂයක්. අපි බලමු 9700ක් වගේ තමයි මට මතක තියෙන්නේ. 9700යි. එමනම් අපි පටන් ගන්නේ 9700. අපි දැක්කා මේකෙන් අපි දන්නවා අපේ බැංකු ගිණුම අනුව 9700ක ශේෂයක් තිබ්බට මේකේ ගානේ කියලා තිබ්බා බැංකු ප්‍රකාශය අනුව ශේෂය මොකද්ද කියන්නේ? මීට වඩා වෙනස් කියලා. නමුත් ශේෂය අපිට දීලා නැහැ. මේ කියන්නේ
බැංකු ප්‍රකාශනයේ සඳහන් ශේෂය මීට වඩා වෙනස් වූ අතර වෙනසට හේතු පහත දැක්කේ. ඉතින් මේ වෙනසට බලපාපු හේතු දෙකෙන් කාරණා තුනක බලපෑම අපි දැන් ඉවත් කරලා තියෙනවා. අපි මොකද බැංකුවේ තියෙන ශේෂයටම හරියන්න අපි ඒ ගණදෙනු අපි ව්‍යාපාරයේ පොත්පත්වලත් අපි නැවත වතාවක් සටහන් කරගත්තා. අපි තාම සටහන් කරලා නැති දේවල්. එහෙමනම් කාරණා දෙකක් මත තමයි තාම අපි අසමාන වෙන්නේ. මොනවද මේ කාරණා දෙක? පළවෙනි එක තමයි අපි දන්නවා තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත්වල වටිනාකම 11400යි. හැබැයි බැංකු ගිණුමේ ශේෂය හොයා ගැනීමේදී මේ 11400 අපිට මුදල් ලැබිච්ච විදිහට අපි සටහන් කරගෙන තියෙනවා. එහෙමනම් මේක ලැබිච්ච විදිහට සටහන් කරලා නැත්තේ කොහෙද? බැංකුව ඇතුලේ තියෙන පරිගණක පද්ධතිය. එහෙමනම් අපේ ශේෂයට වඩා අඩු ශේෂයක් තමයි කොහෙද තියෙන්නේ? බැංකුවේ තියෙන්නේ. ඒකන්ද මේ අගය ගැන අපි හිතන්නේ නැතුව අපි මේ ශේෂයෙන් අපේ ශේෂයට වඩා අඩුයි හන්දා අපේ ශේෂය මොකක් වුණත් අපි අඩු නිසා අඩුව පෙන්නමු අපි අඩු කළා කියලා. 9700 ගැන අමතක කරන්න. අඩු කළා මොනවද? අපේ ශේෂයට වඩා බැංකුවේ ශේෂය අඩු නිසා. තැන්පත් කළ නිෂ්කාශනයේ නොවූ චෙක්. නිෂ්කාශනයේ නොවූ චෙක් පත්වල වටිනාකම කීයක්ද? අපි එක වැහිලා තියෙන්නේ. අපි බලමු කීයක්ද? තැන්පත් කළ නමුත් නිෂ්කාශනයේ නොවූ චෙක්පත් 11400යි. ඒක මම දැනට මෙන්න මේ විදිහට අඩු කරන්න කියලා ලියනවා. මොකද මේ අපේ ශේෂයට වඩා අඩු ශේෂයක් තියෙන නිසා. තාම අපි දන්නවා 9700යි තියෙන්නේ කියලා. නමුත් අපේ මෙතනටත් කෑල්ලක් එනවා. මොකද්ද? නිකුත් කළ නමුත් මෙන්න ඔක්තෝබර් මාසය තුල ඒ තැන්පත් කළ නමුත් නිෂ්කාශනයේ නොවූ චෙක්පත් අපිට තව හමු වෙනවා. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත්. මේ 9700 අපි පෙන්නලා තින්නේ හරියට මේ 8400 ගෙව්වා වගේ. නමුත් තාම මේ චෙක්පත් වලට හිමිකාරත්වය කියලා නැහැ. ඒ කියන්නේ බැංකුවට මේ චෙක්පත් ඉදිරිපත් කරලා මේ 9400 8400 තාම සල්ලි ඉල්ලගෙන නැහැ. මේ චෙක්පත් ලැබිච්ච ණය හිමියෝ. ඒක නිසා අපි මේ 8400 අඩු කරලා තමයි 9700 අරන් තියෙන්නේ. නමුත් බැංකුවේ ඇත්තටම ගත්තොත් එහෙම මීට වඩා වැඩි ශේෂයක් තියෙනවා. 8400ක් එකතු වෙන්න ඕන. එකතු වෙන්න ඕන ශේෂය. තාම බැංකුවේ අඩු වෙලා නැති නිසා. ඒක නිසා අපි දැන් උත්සාහ කරන්නේ බැංකුවේ ශේෂය හොයන්න. අපි ඒක නිසා ලියනවා එකතු කළා මොකද්ද? නිකුත් කළ ක කියලා මම ලියන්නේ ඒකට. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්. ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් කියලා කියමුකෝ. දැන් අපි බැංකුවේ ශේෂය හොයන්න උත්සාහ කරන නිසා අපි දන්නවා බැංකුවේ ශේෂය අපේ ශේෂයට වඩා 8400කින් වැඩි කියලා. මෙන්න මේ කාරණය මත පදනම්ව. එහෙමනම් ඇත්තටම බැංකුවේ තිබෙන්න ඇති ශේෂය මොකද්ද? මේ කාරණය ගැන විතරක් හිතුවොත් එහෙම මෙන්න මේ ශේෂය 18100යි. 18100යි. හරිද බලන්න එකතුව 0.0 11න් 1 ඉතිරි 1යි 10 18100යි. එහෙමනම් මෙන්න මේ 11400 අඩු කිරීම අපි දැනටවත් දීලා තියෙන නිසා අපිට අන්තිමට ලැබෙන පිළිතුර තමයි මේ දෙක කිව්වයින් පස්සේ කාරණා දෙකක් මත තමයි අපේ ශේෂයන් දෙක වෙනස් වෙන්නේ. එහෙමනම් මේ තියෙන්නේ 2018 10.31 බැංකු ප්‍රකාශය අනුව ශේෂය. බැංකු ප්‍රකාශය අනුව ශේෂය. හරි නේද? බැංකු ප්‍රකාශය අනුව ශේෂය කීයක්ද? අපි දැන් මොකද්ද මෙතන කරන්නේ? අපි අඩු කරනවා. මේක අපි එකතු කරා මේක අඩු කරනවා. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි බිංදුවෙන් බිංදුවක් බිංදුවයි
11න් 4ක් 7යි. ඊට පස්සේ මෙතන 7න් එකක් 6යි. මෙතන එකයි ඉතුරු එකෙන් එකක් බිඳුවයි. එහෙමනම් 6700යි. වෙනත් ආකාරයෙන් කිව්වොත් එimhe 11600යි 6700යි කියන්නේ 17000යි 17000යි 17700යි 18100යි. මේ දෙක එකතු වුණාන් පස්සේ නැවත වතාවක් 18100. එහෙමනම් අපේ මේ ගානේ කියලා තියෙන්නේ ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා මුදල් පොතේ ශේෂයට වඩා වෙනස් ශේෂයක්ලු බැංකුවේ තිබ්බේ. මුදල් පොතේ ශේෂය දැන් ඔන්න අපි හොයාගත්ත 9700යි කියලා සංශෝධනය කරලා බැංකුවේ පෙන්වන්නේ ඇත්තටම 6700ක ශේෂයක්. මේකට හේතු කාරණා වෙච්ච හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අපේ නිෂ්කාසනයේ නොවු චෙක්පත් තියෙනවා. නිෂ්කාසනයේ නොවු චෙක්පත් නිසා අපේ ව්‍යාපාරයේ ඇතුලේ තියෙන බැංකු ගිණුමේ වැඩි ශේෂයක් වෙන්නනවා. ඊට අමතරව ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්පත් තියෙනවා. ඒක නිසා ඒ සම්බන්ධයෙන් ගත්තොත් එහෙම බැංකුවේ වැඩි ශේෂයක් තියෙනවා. ඉතින් ඒක හන්දා අපි මේ අවසාන පියවරේදී අපි මේ වෙන මුදල් පොතේ ශේෂයෙන් සංශෝධිත ශේෂයෙන් පටන් අරගෙන බැංකුවේ ශේෂය අපි එන හැටි අපි සැසඳීමක් කරා ගැළපීමක් කරා. එමනම් අපි මේ අපි සාකච්ඡා කරේ දෙවන කොටස ඒ කොටසත් අපි දැන් අවසන් කරලා තියෙන්නේ. එමනම් අපිට දැන් පුළුවන් ඊළඟ කොටස සාකච්ඡා කරන්න. අපිට දැන් තියෙන්නේ 7 වෙනි ප්‍රශ්නේ 3 වන කොටස. එහෙම නැත්නම් අවසාන කොටස පිළිතුරු සාකච්ඡාව. මොකක්ද අපෙන් අහන්නේ? චාමින්දගේ ව්‍යාපාරයේ 2018 10:31 වන දිනට සකස් කළ ශේෂ පිරික්සුම සම වුණේ නැල්ලු. අර අපි කිව්වා. එහි වෙනස වූ රුපියල් 3200ක් අවිනිශ්චිත ගිණුමකට හර කරන ලදී. අපි දන්නවා తాවකාලිකව ශේෂ පිරික්සුමක් සමාන වෙලා නැත්තම් අර ශේෂය අඩුවක් තියෙන පැත්ත, වැඩි පැත්ත නෙමෙයි අඩු පැත්තට අපි අවිනිශ්චිත ගිණුම කියලා නමක් දාගෙන අඩු පැත්තට අවිනිශ්චිත ගිණුම කියලා දාගෙන අපි අඩුව తాවකාලිකව අපි පුරවනවා අවිනිශ්චිත ගිණුමක් කියලා දාගෙන. නමුත් ඒක අපි දන්නවා ඒක අපි අවිනිශ්චිත ගිණුමේ ශේෂය ඒ වැරදි ටික නිවැරදි කරලා ඒක ඉවත් කරන්න ඕන. අවශ්‍යතාවය ඒක තමයි. తాවකාලිකව අවිනිශ්චිත ගිණුමට හර කරන ලදී පහත සඳහන් 3200යි. පහත සඳහන් වැරදි පසුව සිදු කළ පරීක්ෂාවේදී සොයා ගන්නා ලදී. මොකක්ද අපෙන් අහන්නේ? ඉහත සඳහන් වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් හා අවිනිශ්චිත ගිණුම පිළියෙල කරන්න. අපට දෙකම හදන්න කියලා කියනවා. ජර්නල් සටහන් සහ අවිනිශ්චිත ගිණුම කියන දෙකම හදන්න සිද්ධ කරනවා. එවනම් අපි බලමු ජර්නල් සටහන් ටිකට අවශ්‍ය ආකෘතිය අපි මේ විදිහට හදාගමු. ජර්නල් සටහන් පොදු ජර්නලය දිනය වවුචර් අංකය විස්තරය සංගල පිටුව සහ මේකේ හර සහ බැර සටහන්
හොඳයි අපි බලමු ගනුදෙනු එකින් එක මොනවද අපිට ලැබිලා තියෙන මේ නිවැරදි කරන්න තියෙන දේවල් කියලා. ඒ අතරතුරම අපිට අවිනිශ්චිත ගිණුමකුත් අවශ්‍ය වෙනවා. අපිට ඕනනම් අවිනිශ්චිත ගිණුමත් මේකේ පැත්තකින් අපිට මේ විදිහට දාගන්න පුළුවන්. මේ තමයි අවිනිශ්චිත ගිණුම. ඒකත් අපිට අවශ්‍යයි සකස් කරන්න අපිට කියලා තියෙනවා අවිනිශ්චිත ගිණුම. කීයක්ද ශේෂය අපි දාලා තියෙන්නේ මේ ගානේ කීයක්ද කියන්නේ? අපේ තියෙන වෙනස කීයක්ද රුපියල් 3200ක් අවිනිශ්චිත ගිණුමට හර කරා කියලා තමයි කියන්නේ. අවිනිශ්චිත ගිණුමේ 3200ක ශේෂයක් දැන්ට තියෙනවා. ශේෂ පිරික්සම තුරණය කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි. දැන් මේක අපි ඉවත් කර යුතුයි. හොඳයි. අපි බලමු එකින් එක මොකක්ද කියලා. පළවෙනි සොයාගත්ත දෝෂය මොකක්ද? යන්ත්‍ර අලුත් වැඩියා කිරීමේ වියදමක් වූ රුපියල් 1000 යන්ත්‍ර ගිණුමට හර කර ඇත. යන්ත්‍ර අලුත් වැඩියා කිරීමේ වියදම වූ රුපියල් 1000ක් යන්ත්‍ර ගිණුමට හර කර ඇත. මොකද්ද මේ වරද? මේක අවිනිශ්චිත ගිණුමට බලපාන එකක්ද? එහෙම නැත්නම් නැද්ද? මොකද්ද කියන්නේ? අලුත් වැඩියා වියදමක් යන්ත්‍ර ගිණුමට හර කරාලු. එතන මේ ගිණුම් වල හරබැරවල දෝෂයක් සිද්ධ වෙලා නැහැ. එහෙම නේද? හැබැයි වෙලා තියෙන්නේ අලුත් වැඩියා වියදමක් අපි යන්ත්‍ර ගිණුමට හර කරලා හරියන්නේ නැහනේ. ඒක නිසා අපි මොකද කරන්නේ? ඒ වැරද්ද අපි නිවැරදි කරනවා. මොකද්ද අපි කරන්නේ? අපි හිතමු මෙතන වවුචර් අංකය අපි මොකක් හරි දානවා. එක හරි මොකක් හරි. අපි දැන් හර කරන්නේ මොකද්ද? යන්ත්‍ර අලුත් වැඩියා ගිණුම. ගිණුම හර කරනවා රුපියල් 1000ක්. අර වැරදියට හර කරපු යන්ත්‍ර ගිණුම අපි බැර කරනවා. යන්ත්‍ර ගිණුම බැර කරනවා කීයද රුපියල් 1000ක්. අපි දන්නවා සංලක්ෂයක් අපි ලියන්න ඕන. අපි ඒකේ ලියමු යන්ත්‍ර අලුත් වැඩියා වියදම් යන්ත්‍ර ගිණුම හර කිරීම නිවැරදි කිරීම. ඒක තමයි අපේ සංලක්ෂය. මොකද්ද? යන්ත්‍ර අලුත් වැඩියා වියදම් යන්ත්‍ර ගිණුමට හර කිරීම නිවැරදි කිරීම. අලුත් වැඩියා කියන වියදම් ගිණුම හර කරලා යන්ත්‍ර ගිණුම බැර කරනවා. අවිනිශ්චිත ගිණුමට කිසිම බලපෑමක් නැහැ කියලා අපි නිගමනය කළා. දෙවන වරද මොකද්ද? දෙවන දෝෂය මොකද්ද? රුපියල් 25000ක ගැනුම් ඉන්වොයිසයක් ගිණුම් පොත්පත්වල සටහන් කිරීම සම්පූර්ණයෙන්ම මගහැර තිබීම. සම්පූර්ණයෙන්ම මගහැරිලා. මේකත් එහෙමනම් අපි දන්නවා ශේෂ පිරික්සුමට බලපෑමක් නැහැ. අර අපි හොයාගත්ත ශේෂ පිරික්සුමේ තුලණයට බලපාන බලපෑමක් ඇති නොවන ගනුදෙනුවක්. එහෙමනම් අපි මොකද කරන්නේ? අපි ගැනුම් ඉන්වොයිසයක් නේද? ගැනුම් ගිණුම අපි හර කරන රුපියල් 25000කින් පොත්පත් වලින් සම්පූර්ණයෙන්ම මගහැරිලා. මොකද්ද අපි කියන්නේ මෙතන? ණයට ගැනුම්ද නිකන් ගැනුම්ද? ගැනුම් ඉන්වොයිසයක්. අපි හිතමු අපි මුදල් ගෙව්වා කියලා නේද? මුදල් ගෙව්වා නම් අපි මොකද කරන්නේ? මුදල් ගිණුම අපි බැර කරලා දානවා. එහෙම නැත්නම් ණය හිමියට දාන්නත් අපිට පුළුවන්. අපේ උපකල්පනයේ මත ඒක වෙනස් වෙනවා. ඒකේ අපේ සංලක්ෂය තමයි රුපියල් 25000ක ගැනුම් ගිණුම් පොත් වලින් මගහැරීම නිවැරදි කිරීම. දෙවෙනි එකත් හරි. අපි දන්නවා තවත් අපිට ගනුදෙනු කීපයක් තියෙනවා, දෝෂයන් කීපයක් තියෙනවා නිවැරදි කරන්න. ඒක නිසා අපිට මේ ආකෘතිය තවදුරටත් අපිට අවශ්‍ය වෙනවා. දිගු කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක නිසා අපි බලමු එහෙමනම්
ඊළඟ දෝෂය මොකක්ද කියලා. ඊළඟ දෝෂයේ තුන්වන දෝෂය මොකක්ද? රුපියල් 5000ක ණය හිමියන්ට ගෙවීම මුදල් පොතේ පමණක් සටහන් කර ඇත. මුදල් පොතේ සටහන් කරලා කාටද මේ ණය හිමියන්ට ගෙවීමක් නේ තියෙන්නේ. 5000ක ණය හිමියන්ට ගෙවීම මුදල් පොතේ සටහන් කරලා හර කරන්න ඕන කොහෙද? ණය හිමි ගිණුම. ඒක අමතක වෙලා. දිත්ත සටහනේ එක පැත්තක් විතරක් බැර කරා හර සටහන අමතක වුණා. ණය හිමියන්ට අපි හර කරා නම් මොකද්ද වෙන්න ඕන? ණය හිමියෝ අඩු වෙන්න ඕන. හර සටහන දැම්මේ නැහැ. මුදල් පොත 5000කින් අපි බැර කරා. එමනම් ණය හිමි ගිණුම හර වෙලා නැහැ. ඒ කියන්නේ ණය හිමියෝ පෙන්වන්නේ බැර පැත්තේ ශේෂ පිරික්සුමේ බැර පැත්ත මොකද්ද වෙලා තින්නේ දැන් වැඩි ශේෂයක් වෙන්නනවා. මොකද අර ණය හිමිය හර වෙන්න තිබ්බ එක හර වෙච්ච නැති නිසා. මුදල් අයින් වෙලා. එහෙමනම් ශේෂ පිරික්සුමේ දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? ණය හිමියෝ මේක කියන්නේ මොකද්ද කියන්නේ? ණය හිමියන්ට ගෙවීම මුදල් පොතේ පමණයි දාලා තියෙන්නේ. මුදල් පොතේ පමණයි. එහෙමනම් අපි මේක නිවැරදි කරනකොට අපි මොකද කරන්න ඕන? ණය හිමියෝ මොකද්ද කරන්න ඕන? අපි හර කරන්න ඕන. ණය හිමියෝ හර කරන්න ඕන නම් අපි බැර කරන්නේ මොකද්ද? අවිනිශ්චිත ගිණුම ණය හිමියෝ කියලා. ණය හිමියෝ කියලා රුපියල් 5000ක් අපි මොකද්ද කරන්නේ? අවිනිශ්චිත ගිණුම බැර කරනවා. ඒක අපි අවිනිශ්චිත ගිණුමට ගත්තා. දැන් අපි දිත්ත සටහන මෙතනින් පෙන්නමු. මොකද්ද කරන්නේ? එහෙමනම් ණය හිමියෝ හර රුපියල් 5000යි අවිනිශ්චිත ගිණුම බැර රුපියල් 5000යි. සංලක්ෂය තමයි රුපියල් 5000ක ණය හිමි ගෙවීම් මුදල් පොතේ පමණක් සටහන් කිරීම නිවැරදි කිරීම. මුදල් පොත හරි. දැන් අපි කරන්නේ එහෙමනම් අර සටහන් නොවෙච්ච ණය හිමියව හර කරලා ඒ වෙනස අපි දන්නවා දැන් අවිනිශ්චිත ගිණුමේ තියෙන්නේ කියලා. අවිනිශ්චිත ගිණුමේ හර ශේෂයක් විදිහට පෙන්නනවා. අර මොකද ණය හිමියෝ වැඩියෙන් පෙන්වන නිසා දැන් බැරපැත්ත වැඩි හර පැත්ත අඩු විශේෂ පිරික්සුමේ. ඒක නිසා ශේෂ පිරික්සුමේ తాවකාලිකව මෙන්න මේ හර ශේෂය ඇතුලේ තමයි ওই 5000 තියෙන්නේ. ඒක නිසා අපි මොකද කරන්නේ? දැන් අපි ඒක නිවැරදි කිරීමේදී 5000 අවිනිශ්චිත ගිණුම බැර කරනවා. එහෙමනම් අපිට තියෙන්නේ තවත් එක ගණදෙනුවක් පමණයි. මොකද්ද? රුපියල් 200ක ලිපිද්‍රව්‍ය වියදම් ලිපිද්‍රව්‍ය ගිණුමට රුපියල් 2000ක් ලෙස සඳහන්. අන්න බලන්න බිඳුවක් වැඩි වෙලා. නේද? මොකද්ද වෙලා තියෙන්නේ? මුදල් පොත හරියට එන්නේ නැති රුපියල් 200ක් බැර වෙලා වියදම් ගිණුම 200ක් හර කරන්නේ නැතුව 2000ක් හර කරලා දැන් මොකද්ද වෙලා තියෙන්නේ? වියදම් ගිණුම 1800ක් වැඩියෙන් හර වෙලා. ඇයි ඒ 200යි කරේ 2000ක් අපි වියදම් ගිණුමට හර කරනවා. ඇත්තටම 200යි කියලා තියෙනවා. එහෙමනම් වියදම් ගිණුම කියලා කියන්නේ හර ශේෂයක් තියෙන ගිණුමක් නිසා අපි දැන් මොකද්ද කරන්නේ? නිවැරදි කිරීමේදී අපි අනිවාර්යයෙන්ම අවිනිශ්චිත ගිණුමෙන් ලිපිද්‍රව්‍ය වියදමට ලිපිද්‍රව්‍ය ගිණුම කීයක්ද? රුපියල් 1800ක් අපි මොකද්ද කරන්නේ? බැර කිරීමක් සිද්ධ කරන්න ඕන. අපිට පෙන්වන්න තියෙන අවිනිශ්චිත ගිණුමේ සටහන පමණයි. ඒක නිසා අපි මේ දිත්ත සටහන පෙන්වන්නේ මෙන්න මෙතන. මොකද්ද අපි කරන්නේ? අවිනිශ්චිත ගිණුම හර අර වරද නිවැරදි කරන්න අවිනිශ්චිත ගිණුම හර 1800යි 2000 වෙනුවට රුපියල් 200 වෙනුවට 2000ක් දාපු නිසා
අපි මොකද කරන්නේ? අවිනිශ්චිත ගිණුම හර රුපියල් 1800යි. ඒ වගේම ලිපි ද්‍රව්‍ය ගිණුමේ හරශේෂය වැඩි 1800කින්. ඒක නිසා ලිපි ද්‍රව්‍ය ගිණුම අපි දැන් 1800ක් බැර කරොත් රුපියල් 200 නිවැරදි වෙනවා. ඒක නම් මොකද කරන්නේ? රුපියල් 200ක ලිපි ද්‍රව්‍ය වියදම් මොකක්ද ඒක කියලා තියෙන්නේ? රුපියල් 200ක ලිපි ද්‍රව්‍ය වියදම් 2000ක් ලෙස සටහන් වීම නිවැරදි කිරීම. නේද? රුපියල් 200ක වියදම් රුපියල් 2000ක් ලෙස ලිපි ද්‍රව්‍ය ගිණුමට හරවීම නිවැරදි කිරීම. දැන් බලන්න අවිනිශ්චිත ගිණුමට ගිහිල්ලා. අපිට තියෙන්නේ හොයාගත්ත වැරදි තියෙන්නේ මෙච්චරයි. එහෙමනම් අවිනිශ්චිත ගිණුම මොකද්ද දැන් සිද්ධ වෙන්න ඕන? අපි දැන් සියලුම දෝෂ නිවැරදි කරා නම් අවිනිශ්චිත ගිණුමේ තව දුරටත් ශේෂයක් තියෙන්න විදිහක් නැහැ. ඉතින් අපි බලමු අවිනිශ්චිත ගිණුමේ ශේෂයක් තියනවද නැද්ද කියලා. මේ පැත්තේ 5000යි එකතුව මේ පැත්තේ රුපියල් 5000ක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි ඉස්සරහට ගෙන යන අවිනිශ්චිත ගිණුමේ ශේෂයක් නැහැ. අපි නිවැරදි ආකාරයෙන් අපි මේ හොයාගත්ත කරුණු ටික අනුව අපි පොදු ජලයේ මාර්ගයෙන් අපි මේ ගණදෙනු ටිකේ දෝෂ ටික අපි දැන් නිවැරදි කරනවා. මේ ගිණුම් වලට මෙන්න මේ කියන ගණදෙනු නැත්නම් ද්විත්ව සටහන් අපි මේ විදිහට සකස් කිරීම තුලින් අපි මොකද්ද කරන්නේ? අපි මේ ගිණුම් කරන දෝෂ ටික අපි නිවැරදි කරනවා. ජර්නල් සටහන් 4ක් නිකුත් කිරීම මගින්. ජර්නල් සටහන් 4ක් නිකුත් කිරීම මගින් අපි මේ වරද නිවැරදි කරනවා. හොඳයි. එහෙමනම් අපි මේ 2018 සබරගමු පළාතේ ප්‍රශ්න පත්‍ර අංක 2 සියලුම ප්‍රශ්න දැන් අපි මේ වෙනකොට අපි සාකච්ඡා කරලා අවසන්. ඒක නිසා දැන් අපේ දුවලා පුතාලාට පුළුවන් තමන් විසින් සපයපු පිළිතුරු වල නිවැරදිතාවය ඒ වගේම දෝෂයන් මොනවද කියන දේවල් තුලින් තමාගේ ඊළඟට අපි ප්‍රශ්න පත්‍රයක් ලියනකොට අපි වඩාත් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නේ කොහොමද කියන ඒ අත්දැකීම් ලබා ගන්න. එහෙමනම් අපි නැවත වතාවක් හමු වෙමු තවත් අලුත් පළාත් ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීමේ අලුත් පරිච්ඡේදයකින්.